සම්පන්න පින්වත්නි, මීට පෙර සෙනසුරාදා සවස අපි ප්‍රකාශ කරගෙන පැමිණි චන්නසූත්‍රය අල්ලා දේශනා මාලාවක්. ගිය වාරයේදී අපි ප්‍රකාශ කළේ මොනවාද? සලායතන පත්‍ය පස්සෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ කියන්නේ. පස්ස නිරෝධය ගැන එදා අපි ප්‍රකාශ කළා. අද එම නිසා අපි කල්පනා කළා මේ ඇයට පස්සපච්චය වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. පස්සේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ භාවයට පත් වෙනවා කියන එක අලලා සුළු විස්තරයක් කිරීමට. දීර්ඝ එකක් නෙවෙයි. පස්ස නිරෝධය ගැන කතා කරනකොට අපි පස්සේ කියන්නේ කොහොමද කියලා මේ ඇයට විස්තර කරා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා නම් වේදනාව කියන්නේ කුමක්ද? වේදේති තිකෝ වික්ඛවේ තස්මා වේදනාති විච්ඡති කිංච වේදේති සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති වේදේති තිකෝ වික්ඛවේ තස්මා වේදනාති විච්ඡති. මේ බුදුහාමුදුරන් වචන හරි රසවත්නි. විඳින නිසා අපේ වින්දනය කරන නිසා වේදනාව කියන කිංච වේදේති කුමක්ද වින්දනය කරන්නේ? සුඛම්පි වේදේති සුඛේකුත් විඳිනවා. දුක්ඛම්පි වේදේති දුකකුත් අත්දකිනවා. අදුක්ඛම සුඛම්පි සුඛ දුක දෙකම නොවන මදහත් වේදනාවකුත් අත්දකිනවා. විඳිනවා. මේ විඳින නිසායි වේදනාව කියලා ප්‍රකාශ කරන්නේ. මේ වේදනාවේ විග්‍රහ ප්‍රභේද නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙනවා. එක තැනකදී උන්වහන්සේ වදාළ ද්වේපානන්ද වේදනා උත්තාමයා පරයායේන. ආනන්දය මම මේ වේදනාව දෙආකාරයකිනුත් පර්යාය වශයෙන් වදාරලා තිබෙනවා. මොනවද? සුඛ දුක්ඛ නෙවෙයි. කායිකම්පී වේදනා, චේතසිකම්පී වේදනා. කායික වේදනාවක් සහ චෛතසික මානසික වේදනාවක් වශයෙන් මේ වේදනාව දෙආකාරයකිනුත් ආනන්ද මම පර්යායෙන් වදාරලා තිබෙනවා. තිස්සෝපි ආනන්ද වේදනා උත්තාමයා පර්යායේන. තුන් ආකාරයකිනුත් ආනන්ද මේ වේදනාව මම ප්‍රකාශ කළා විස්තර කරලා තිබෙනවා. ඒක තමයි සුඛ, දුක්ඛ, උපේක්ෂා. පංචපි ආනන්ද වේදනා උත්තාමයා පරයායේන. පස් ආකාරයකිනුත් මේ වේදනාව විස්තර කරලා තියෙනවා. මෙයා කියන්නේ සුඛ, දුක්ඛ, සෝමනස්ස. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය. සුඛේන්ද්‍රිය කියන්නේ කයට දැනෙන සුඛය. දුක්ඛේන්ද්‍රිය කියන්නේ කයට දැනෙන දුක. සෝමනස්සින්ද්‍රිය කියන්නේ මනසට දැනෙන සුවය. දෝමනස්සින්ද්‍රිය කියන්නේ මනසට දැනෙන දුක් වේදනාව. උපේක්ඛේන්ද්‍රිය කියන්නේ අර දුක්ඛ සුඛ වේදනාවමයි මදහත් වේදනාව. චප්පි වේදනා උත්තාමය පර්යායයෙන්. වේදනාව හය ආකාරයෙන් ආනන්ද මම පර්යාය වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. මොනවාද ඒ හය? චක්ක සංපස්සජා වේදනා කියන්නේ දිව සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. කායට ඇහැට ස්පර්ශයන් ලැබීම නිසා ඇතිවන වේදනාවක්. ඒ වගේම කනේ සෝත ස්පර්ශය තුළින් ඇතිවන වේදනාවක්. නාසයේ ගාන ස්පර්ශය තුළින් ඇතිවන සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක්. ඊළඟට දිවට දැනෙන රස නිසා ඇතිවන වේදනා. කයට දැනෙන පොට්ටබ්බයන් නිසා මනසට දැනෙන අරමුණු නිසා ඇතිවෙන වේදනා. මේවා තමයි වේදනාව කය ආකාරයෙන් බෙදෙන විට විස්තර කළේ. චක්කු සංපස්සජා වේදනාදී හය. ඊළඟට වේදනාව වදාරන බුදුරජාණන් වහන්සේ අට්ඨාරසපි වේදනා උක්තාමය පරයාය. 18 ආකාරයෙන් වේදනාව මම විස්තර කරනවා. මොනවද 18? නෑ. වේදනාව 18 ආකාරයෙන් විස්තර කරන්නේ චක්කුණා රූපං දිස්සා සෝමනසට්ඨානියං රූපං උපවිචරති. දෝමනසට්ඨානියං රූපං උපවිචරති. උපෙක්ඛට්ඨානියං රූපං උපවිචරති. ඇහැට රූපයක් දැක්කාට පස්සේ
සෝමනස්සට්ඨානියන් රූපං උපවිචිතේ දකින ලද රූපය සෝමනස්සේ ගෙන දෙන ආකාරයෙන් සතුට ගෙන දෙන ආකාරයෙන් උපවිචාරණය කරන. කියන්නේ ඒ ගැන විමසීමක් කරනවා නැවත නැවත බලනවා කියන එක. දෝමනස්සට්ඨානියන් රූපං උපවිචිතති ඒ දැකපු රූපයම දෝමනස්සයක් ඇති වෙන විදිහට බලනවා. උපේක්ඛාණියන් උපේක්ෂාව ඇති වෙන මඳහත් වෙන ඇති වේදනාව ඇති වෙන විදිහට ඒ රූපේ බලනවා. උදාහරණයක් කිව්වොත් අපි හිතමු ලස්සන කාන්තාවක් සිටින පිරිමියෙක් කියලා දකින්න. ලස්සනයි කිව්වොත් ඔන්න සෝමනස්සට්ඨාණියන් රූපං උපවිචිතති. ඒ රූපේ බලන්නේ සෝමනස්සේ ජනවන ආකාරයට, සෝමනස්සේ ජනිත කරන ආකාරයට. ඒ රූපේ දෙසම බලලා කල්පනා කරනවා මෙයා මට ලොකු හතුරුකම් කළා, මෙයා නිසා මට මුනේ විශාල අයහපතක් මේ වැරදි මට කළා කියන. එතකොට දෝමනසට්ඨානියන් රූපං උපවිච. නැත්නම් තව විදිහකට එයාම කල්පනා කරනවා මෙතන මේ තියෙන ධාතු මාත්‍රයක්. නැත්නම් මෙතන තියෙන දෙචස් කුණ පොට්ටාසයක්. එහෙම බලනකොට උපේක්ඛාණියන් රූපං උපවිචති උපේක්ෂාව ජනිත වන ආකාරයෙන් රූපේ දෙස විමසීමක් කරනවා. එතකොට ඇහැට රූපය දැක්කාට පසු මේ විදිහට ඒ අපගේ සිත තුළ පවර්ණා වූ උපවිචාරයන්ට අනුව අප බලන ආකාරයන්ට අනුව වේදනාව තුන් ආකාර වෙනවා. සෝමනස්සට්ඨානීය වෙනවා, දෝමනස්සට්ඨානීය වෙනවා, උපේක්ඛාණීය වෙනවා. ඒ වගේම කනට අහන ශබ්ද තුන් ආකාර වෙනවා. නාසයට, දිවට, ශරීරයට, මනසට කියන සෙසු ඉන්ද්‍රිය හයට මේ තුන් ආකාරයෙන් වැඩි වුණාම අට්ඨාරස වේදනා 18යි. තවදාන බුදුරජාණන් වහන්සේ චත්තිංසපේ වේදනා උත්තාමය පරයයන වේදනා 36 ආකාරිනුත් මම වදාරලා තියෙනවා. මොකද්ද 36? අජ්ජත්තික බාහිර තා තියනද? තා තියෙනද? නෑ, ගේහසිත වශයෙන්, නෙක්ඛම්ම වශයෙන්, ගේහසිත වශයෙන් හා නෛෂ්කර්ම්‍ය වශයෙන් ඒ 18ම දෙආකාරයකට බෙදෙනවා. ඒක තමයි අර සතර සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව විස්තර කරනකොට වදාරන්නේ සාමිසංවා, නිරාමිසංවා කියන වචන දෙකක්. සාමිසංවා දුක්ඛම් වේදනා වේදීමානු සාමිසං දුක්ඛම් වේදනා වේද්‍යාමිති පජානාති නේද? නිරාම සංවා දුක්ඛම් වේදනා වේදිමාන නිරාම සංවා දුක්ඛම් වේදනා වේදියාමිති පජාන. ඒ ගේහසිත කියන්නේ ඇස කන නාසය දිව ශරීරයට අරමුණු වන රූපාදී ලෞකික වස්තුන් අරමුණු කරගෙන යම් කිසි සුඛයක්, සෝමනස්යක් හෝ දෝමනස්යක් හෝ මඳහත් බවක් එවැනි වේදනාවක් ඇති වෙනවනම් ඒක ගේහසිත වේදනාව. නෛෂ්කර්ම්‍ය අරමුණු කරගෙන යම් කිසි සුඛයක්, දුක්ඛයක්, උපේක්ෂාවක් ඇති වෙනවා නම් ඒක නෙක්ඛම්මසිත වේදනාවක්. තේරෙනවද? ඒ කියන්නේ දැන් පැවිදි වුණ කෙනෙක් කියන්නේ එයාට නෛෂ්කර්ම්‍ය පූර්ණ, නමුත් නෛෂ්කර්ම්‍ය තුලින් උනත් එයාට ඇති වෙන්න පුළුවන් දෝමනස් වේදනාවක්. අනේ කරගත්තු වරදක්, මෝඩකමක් එහෙම වුණත් එන්න පුළුවන් හිතවිල්ල. තේරෙනවද? එතකොට එන්නේ ඒ තුලින් නෙක්ඛම්මසිත දෝමනස් වේදනාව. අන්න ඒ විදිහට සාමිස වශයෙන් හෝ නිරාමිස වශයෙන් නැත්තම් ගේහසිත වශයෙන් හෝ නෙක්ඛම්මසිත වශයෙන් මේ 18 ආකාර වේදනාව 36ක් බවට පත් වෙනවා. ඔය 36 බුදුරජාණන් වහන්සේ දේශනා කරන අට්ඨසකම්පි වේදනා ආනන්ද උත්තාමයා පරයයන වේදනාව 108 ආකාරයකින් උත් ආනන්ද මම පරයයන් ප්‍රකාශ කරනවා. ඒක නම් කියන්න පුළුවන් වෙනවා. ඔව් අතීත අනාගත පච්චුප්පන්න වශයෙන්. අතීත වශයෙන් සහ අනාගත වශයෙන් වර්තමාන වශයෙන්. අතීත අරමුණු අරගෙන වර්තමාන අරමුණු වල ඉල්ලි අනාගත අරමුණු ආරම්භන කරමින් මේ වේදනාව අර 36 ආකාර වේදනාවම ඇතිවන්නට පුළුවන්. ඒ 36 වතුනක් කෙනෙකුට 108ක් වෙනවා. මෙන්න මේ වේදනා විවිධාකාරයෙන් විස්තර කරන වේදනා අතුරින් එකක් තමයි ඇතිවන්නේ. එකක් හෝ කීපයක් තමයි පස්ස පච්චා වේදනා. පස්සේ තුලින් වේදනාවක් ඇති වෙනවා. එදා පස්ස නිරෝධය ගැන අප කතා කරනකොට මේ අයට කීවා මතක ඇති මේ වේදනාවක් ඇති වෙන ස්පර්ශයක් තියෙනවා, වේදනාවක් ගෙන නොදෙන ස්පර්ශයක් තිබෙනවා කියලා. දැන් මේ පින්වත් මෙතන S2 කැරලා බනහන්නේ මේ ඔක්කොටම මේ කණු පේනවා, ඉස්සරහින් මිනිස්සු පේනවා, ගැහණු පේනවා. ඒ චක්කු විඥානේ පහළ වුණත් ඒ තුලින් රූප සංඥා පහළ වෙන්නේ නැති නිසා
කිසිම වේදනාවක් ඇතිවන්නේ නැහැ. ඒක එතනම නවතිනවා. නේද? ඒ වේදනා ඒ පස්සය වේදනාවක් ජනිත කර දෙන වේදනාවක් නෙවෙයි. තේරුණා? එතකොට අපිට ඒ අහන ශබ්ද වලට හරි ඇහැට පේන රූප වලට හරි වෙනත් අරමුණු පිළිබඳව හරි සංඥාවක් ඇති වෙලා ඒ තුලින් මානසිකර ගලා යාමක් සිදු වෙනවා නම් අන්න එවැනි පස්සයක් තමයි වේදනාවක් ජනිත කර දීමට සත්‍ය වන. තේරුණාද? ඒක නිසා මෙතන දේශනා කරන්නේ මේ පටිච්චසමුප්පාද චක්‍රයේ කැරකෙන ආකාරය. එහිදී විශේෂයෙන්ම අදහස් කරන්නේ මෙන්න මේ වේදනාව ජනිත කර දීමට සමත් වූ ස්පර්ශයක් තුළින්ම අර කියපු ආකාර කවර හෝ වේදනාවක් ඇති වෙනවායි කියලා. විශේෂයෙන්ම මේ කොටසට අදාළ වන්නේ අර චප්පි වේදනා උත්ථාමය පර්යායන කියන කොටස. හය ආකාරයෙන් මේ වේදනාවම වදාරායි කියන එක. චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සේ ඇති වුණාට පසු චක්කු සම්පස්සේ තුළින් චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙනවා. මේ අය දන්නවා චක්කු සම්පස්සේ කියන්නේ ඇහැ, රූපය සහ ඒ දෙකේ ගැටීම නිසා චක්කු විඥානය පහළ වීම මේ තුන් දෙනාගේම එකතුව චක්කු සම්පස්සේ කියලා. මතකනේ? ඒ චක්කු සම්පස්සේ ඇති වුණාට පසුව පහළ වෙනවා චක්කු සම්පස්සජා වේදනාව. මේ චක්කු සම්පස්සජා වේදනාව අර හය ආකාර එකක් වෙන්නට පුළුවන්. හයෙන් එකක් චක්කු සම්පස්සජ වේදනා. ඒ හයෙන් එකක් වුණාට ඒක තුන් ආකාරයක් වෙන්න පුළුවන්. මොකද බලන රූපය සෝමනස්සට්ඨානීය විදියට හෝ දෝමනස්සට්ඨානීය හෝ උපෙක්ඛට්ඨානීය විදියට අප උපවිචාර කරනවා නම් නැවත ගැන විමසීමක් කරනවා නම් ඒ තුලින් ඇතිවන වේදනාව අපේ විමසීමට අනුකූල වෙනවා. තේරුණාද? එතකොට චක්කු සම්පස්සජා වේදනාව තුන් ආකාරයක් වෙනවා. චක්කු සම්පස්සේ නිසා ඇතිවෙන වේදනාව එක්ක සුඛ වෙන්නට පුළුවන්, දුක්ඛ වෙන්නට පුළුවන්, උපේක්ඛා වෙන්නට පුළුවන්. මේ අය හිතන්නේ ඇහැ තුලින් පහළවන්නේ චක්කු සම්පස්සජ වේදනාව පමණයි කියලා. කන තුලින් පහළවන්නේ සෝත සම්පස්සජ වේදනාව පමණයි කියලා. ඇහි තියෙනවා මේ චක්කු ප්‍රසාද රූපයට අමතරව කාය ප්‍රසාදය. හයක්. ඒ කයටත් යමක් ගෑවුනොත් එහෙම ඇහැ තුලින් පහළවන්නට පුළුවන් මොන වේදනාවක්? කාය සංපස්සජා වේදනාවක් පහළවන්නට. චක්කු සංපස්සජාව නෙවෙයි. තේරෙනවද? මේ ඇහැ කලින් හොඳට පෙනීම තිබුණා. දැන් ඉතින් පෙනීම දුර වෙලා ඉස්සර නම් මේ පුංචි අකුරුත් පේනවා. දැන් පේන්නේ. ඉතින් මේක ගැන අපිට පොඩි කලකිරීමක් නැත්තම් මොකක් හරි එපා වීමක් ඇති වෙනවා. එතකොට පහළ වෙන වේදනාව මොකද්ද? මනෝ සංපස්සජා වේදනාව එතනින් පහළ වෙනවා. ඒ කියන්නේ මේ ඇහැ තුලින් චක්කු සංපස්සජා වේදනාව පමණක් නෙවෙයි. ඒ තුලින් කාය සංපස්සජා වේදනාව ඇතිවන්නට පුළුවන්. තේරුණාද? ඒ වගේම ඇහැ අරමුණු කරගනිමින් මනෝ සංපස්සජා වේදනාවක් ඇතිවන්නට පුළුවන්. සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ උපේක්ෂා වශයෙන්. මගේ යස් පෙනීම හොඳයි කියලා හැම සීපත් කරලා සතුට වෙනවා නම් සෝමනස්ස වේදනාවක්. මේ ඇහි ස්වરૂපයේ මේකයි අනිත්‍යයි. අනාත්මයි, විපරිණාම ධර්මයි, කය ධම්මයි, වය ධම්මයි, විරාග ධම්මයි, නිරෝධ ධම්මයි. එතකොට උපේක්ෂාවයි. නේද? ඒක මනෝ සංපස්සජා වේදනාව. ඒ වගේම තමයි මේ කනට ශබ්දය ඇසීම නිසා සෝත විඥානය පහළ වෙනවා. සෝත සංපස්සේ ඇති වෙනවා. සෝත සංපස්සේ තුලිනුත් අර සෝත සංපස්සජා වේදනාව ජනිත වෙනවා. ඒක සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් බෙදෙන්නට පුළුවන්. සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන්. තේරෙනවද? ඒ කාය සෝත සංපස්සේ තුලින් සෝත සංපස්සජ වේදනාව පමණක් ඇති වුණාට සෝත ප්‍රසාදේ ඇසුරු කොටගෙන කාය සංපස්සජා වේදනාවත් ඇති ගන්නට පුළුවන්. තේරෙනවද? කනට මොනවා හරි වැටුනොත් එහෙම කාය සංපස්සජා වේදනාව. මොකද එතන කාය ඉන්ද්‍රිය තියෙන නිසා. තේරෙනවද? ඊළඟට ඒ කනම අරමුණු කරගෙන මනෝ සංපස්සජා වේදනාව ඇතිවන්නටත් පුළුවන්. මේ පස්සපච්චය වේදනා කියනකොට මේකේ මේ විවිධාකාරයෙන් මේ වේදනා අපේ සිත් තුළ ජනිත වෙන ආකාරය අපි දකින්නට ඕන. මේ අනුසාරයෙන් මේ ආයත අනිත් ඒවා හිතා ගන්නත් පුළුවන්. නාසයට ගඳ සුවඳක් දැනෙනවා ගාහන සංපස්සේ ඇති වුණා. ගාහන විඥානයේ ඇතිවීම නිසා. හරිද?
ඒ තුළින් ගාහන සම්පස්සජා වේදනාවක් ජනිත වෙනවා. එක්කෝ සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ උපේක්ෂා වශයෙන්. ඒ වගේම ගාහන ප්‍රසාදයේ තුල කාය සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. ගාහන ප්‍රසාදයෙන් අරමුණු කරමින් මනෝ සම්පස්සජා වේදනාවකුත් ඒ තුළින් ජනිත වෙනවා. හරිද? දිවට රසයක් ගැනීම නිසා ජීවහා සංපස්සේ ඇති වෙනවා. ජීවහා විඥානය ඇති වුණොත් ඒ ජීවහා විඥානය නිසා ජීවහා සංපස්සේ නිසා ජීවහා සංපස්සජා වේදනාව උපදිනවා. තේරෙනවද? ඒ දිවට ඔය තද මිරිස් ගතියක් එහෙම ගෑවොත් ජීවහා සංපස්සජා වේදනාවට වැඩිය කාය සංපස්සජා වේදනාව ඇතිවනවා. ඒ දිවම අරමුණු කරමින් අවශ්‍ය කෙනෙකුට සමහර විට ඇතිවන්න පුළුවන් මනෝ සංපස්සජා වේදනාව. කයටත් මෙලෙසින්. හරිද? මනසටත් කොහොමද? මනසට මොන වේදනාවක්ද ඇතිවන්න පුළුවන්? මනෝ සංපස්සජා වේදනා පමණයි. මනසින් අත්දකින්නට පුළුවන් අතීත හෝ වර්තමාන හෝ අනාගත හෝ කවර අරමුණක්වත් අරමුණු කරගනිමින් මනසේ ස්පර්ශය නිසා ඇතිවන වේදනාව තමයි මනස තුලින් ඇතිවන්නේ මනෝ සංපස්සජා වේදනා තුලින් ඇතිවන්නේ. අර 108 ආකාර දක්වපු වේදනාව තුලින් අතීත වශයෙන් ඇතිවන සෑම වේදනාවක්ම මනෝ සංපස්සජය. අනාගත වශයෙන් පහළ වෙන සෑම වේදනාවක්ම මනෝ සංපස්සජය. වර්තමාන වශයෙන් පහළ වෙන සංපස්ස පමණක් අනිද්වාර වලට ප්‍රතිබද්ධ වන්නට පුළුවන්. තේරුණාද? මේ ආකාරයෙන් මේ ස්පර්ශය තුළින් වේදනාව ඇති වෙනවා පස්සපච්චය වේදනා. එතකොට පස්සේ තියෙනවා නම් වේදනාව ඇති වෙනවා පස්ස නිරෝධා වේදනා නිරෝධ. පස්සේ නිරුද්ධ නම් වේදනාව නිරුද්ධයි. දැන් මේ අයගේ දිව තියෙනවා රස ගෑවිලා නැහැ, ජීවහා විඥාන නැහැ, ජීවහා සංපස්සත් නැහැ. පස්සපච්චය වේදනා ජීවහා සංපස්සපච්චය ජීවහා සංපස්සජා වේදනා වෙන්නේ. දැන් ජීවහා සංපස්සජා වේදනාව නැහැ. දැන් අර ඉස්සෙල්ලා කියවනේ හැට රූප පෙන්නට මේ කිසිම සංඥාවක් ඇති වෙන්නේ නැති නිසා දැන් චක්කු සංපස්සජා වේදනාවකුත් නැහැ. නාසයට දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැති නිසා ගාහන විඥාන පහළ නොවන නිසා ගාහන සංපස්සජා වේදනා ඇති වෙන්නේ නැහැ. තේරෙනවද? මේ වේදනාවන් දැන් නිරුද්ධ කරලාද මේගොල්ලෝ? ඈ? වේදනාව නිරුද්ධ කරලා දින්නේ. වේදනාව නැහැ, නැති වුණාට නිරුද්ධ කරලා නැහැ. ඒක නිසා වේදනා නිරෝධයේ ප්‍රායෝගික වශයෙන් අත්දකින්න වෙන ඒක ගැන ඒ ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකි ආකාරයට අපි පිළිපදින්නට ඕන. වේ පස්සේ නැති වී පායාම තුලින් වේදනාව නැති බව ඇත්ත. පස්සයක් නැත්නම් වේදනාවක් නැති බව ඇත්ත. නමුත් පස්සේ නැතිවීම නිසාම වේදනා නිරෝධයක් ඇති වුණායි කියන කතාව සත්‍යයක් නෙවෙයි. තේරුණාද? එහෙමනම් හැම කෙනෙකුට ඔය සිහි නැති වෙන ඉන්ජෙක්ෂන් එකක් වගේ ගැහුවා නම් ඔක්කොම වේදනා නිරෝධයි. එයා ඉතින් වේදනා නිරෝධේ ඔක්කොම අත්දැක වෙන්න පුළුවන් නේද? නැත්තම් තද නින්දකට ගියාට පස්සෙත් ඔක්කොම වේදනා නිරෝධයි. එහෙම වේදනා නිරෝධයක් නෙවෙයි මෙතන කතා කරන්නේ. අන්න ඒක කියන්නටයි මම මේ කතාව කිව්වේ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන කතාවේදී අර පස්සේ නැති නිසා වේදනාව නැහැ කියන අර්ථය නෙවෙයි ප්‍රකාශ කරන්නේ. මෙතන කතා කරන්නේ පස්සේ සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාමක් විශේෂයෙන්ම නාම රූප නිරෝධය තුලින් අත්දැකීමක්. තේරුණාද? මේ නාම පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධයේ අත්දකින්න ආකාරය ක්‍රම කීපයකට කරන්නට පුළුවන්. සමත වශයෙන් කළ හැකි ආකාරයක් තියෙනවා. සමත වශයෙන් කළ හැකි ආකාරය නම් සියලුම ජහන තියෙන්නට ඕන. ඒ වගේම අර අනාගාමී තත්ත්වයට දියුණු වෙලා තියෙන්නට ඕන. දැන් කියන්න ඕන කොහොමද සමත වශයෙන් වේදනාව නිරුද්ධ කරන්නේ? ඔය කරුණු දෙකම කිව්වම අනිත් එක කියන්නට පුළුවන් ඉන්නෝනේ. සමත වශයෙන් වේදනාව නිරෝධ කරන්නට නිරෝධ සමාපත්තියට සංඥා වේදිත නිරෝධයට සමවදින්නට ඕන. තේරුණාද? සංඥා වේදිත නිරෝධයට සමවැදෙන කෙනෙකුට සමත වශයෙන් වේදනාව නිරුද්ධ කරලා උපරිම වශයෙන් මේ මහනුස්ස භූමිය නම් දවස් 7ක් ඉන්නට පුළුවන්. ඒක ගැන දීර්ඝ වශයෙන් විස්තර කිරීම කිසිම වැඩක් නැහැ. මේ ආයත ප්‍රායෝගික අගයක් හේවෙ නැහැ. නේද?
ඒක දැනගන්න ඒක කරන්නට නම් නිකම් බෑ. තයෝස සංඛාරානම් පටිපස්සද්ධිය සෝලසී ඥානචර්යයි නව සමාචාර්යයි වසී භවතා පඤ්ඤා නිරෝධ සමාපත්තිය ඥාන. තේරෙනවද? තයෝස සංඛාරානම් පටිපස්සද්ධිය කාය සංඛාර සංසිඳුල වචී සංඛාර මනෝ සංඛාර සංසිඳුල තයෝස සංඛාරානම් පටිපස්සද්ධිය සෝලසී ඥානචර්යයි විදර්ශනා ඥාන 16ක් පිළිබඳ වසී භාවයක් ඇති කරගන්න. නවහි සමාධිචර්යයි නවවිද සමාධි සම්පත්තීන් කෙරෙහි වශී භාවයක් ඇති කරගෙන තියෙන්නට ඕන. නැති කෙනෙකුට නිරෝධ සමාපත්තිය සමාදින්නට බෑ. අනාගාමී කෙනෙකුට විතරක් ඒක කරන්නට පුළුවන් කිවි. අනාගාමියෝ එයින් ඉහළ කෙනෙකුට පමණක් ඒක කළ හැකි කිවි. ඒ නිසා අර සමාධිචර්ය තිබුණත් ඥානචර්ය අනාගාමී වලින් පහළායට නැති නිසා ඒතරම් ප්‍රබල වශයෙන්. තේරුණාද? ඒක නිසා අපි නිරෝධ සමාපත්තිය තුළින් මේ වේදනා නිරෝධයේ අත්දකින්න ආකාරය ගැන කතා කරන්නට යන්නේ. සම්මත වශයෙන් මෙන්න විදර්ශනා වශයෙන් වේදනා නිරෝධයක් අත්දකින්නට පුළුවන්. උපරිම වශයෙන් වේදනා නිරෝධයේ සත්‍ය වශයෙන් සැබෑ වශයෙන් සිදුවන්නේ අභේදී කායෝ නිරෝධි සංඥා වේදනා සීති භවෙන්තු සබ්බා උපසමිස්සෝ සංඛාරා විඥානං අත්තමාගමහ කියලා ගාතාව කරතියි. කය බිඳී යනවා බේදිකාය. දැන් කියන්න ඕන මොන තත්ත්වෙද කියලා. අබේදිකායෝ නිරෝධි සංඥා සංඥාව නිරුද්ධ වෙනවා. බේදිකාය නිරෝධි සංඥා වේදනා සීති භවෙන්තු සබ්බා සියලුම වේදනාව සීති භවණේ වෙනවා. නැත්තටම නැතිලා. උපසමිස සංස්කාර සියලුම සංස්කාර විප්සමණේ වෙනවා. නිවියන. විඥානං අත්තමාගම අවිඥානේ නොපෙනී නොකිය. අන්න එහිදී තමයි වේදනා නිරෝධයේ හරියටම සදාකාලික වශයෙන් පිහිටන්නේ. කොහොමද? රහතන් වහන්සේ කෙනෙකුගේ පිරිනුවම් මංචකේ විස්තර කරන්නටයි උන්වහන්සේ මේ ගාථා බුදුරජාණන් වහන්සේ වදාළා. සූත්‍ර දෙකකම දෙවිදියට ඕක එකම කරුණ වදාළා තියෙනවා. එතකොට ඒ தත්ත්වයක් අපි විස්තර කරන්නට අවශ්‍යයි. මේ தත්ත්වය රහතන් වහන්සේ කෙනෙකුට වේදනා නිරෝධයේ අත්දකින්නට පුළුවන් තවත් ආකාරයකින්. ඒක තමයි අර ඉදීව සබ්බ වේදිතානි අනබිදන්දිතාති සීති භවිස්සන්තිති පජානාති කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මිහිදීම දේව කියන්නේ දේව මිහිදීම මේ ජීවිතයේදීම සීලුම වේදනා සීති භවෙන්ති සීති භවණේ වෙන සංසිඳිලා නිවෙනවා. ඒ தත්ත්වය අත්දකින්නට පුළුවන් වන්නේ රහතන් වහන්සේ කෙනෙකුට අනුපාදිශේෂ නිර්වාණ ධාතුව මේ ජීවිතය අත්දකින්න විට. එතකොට වන්න පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය සිදුවලා ඔය කීපවත් ඔක්කොගේ. තේරුණාද? ඊට පහළ තත්ත්වල් තමයි අපට කරන්නට පුළුවන් මේ අය. නේද? ඊට පහළ තත්ත්වල් මොනවද? ඒ මාර්ගඵල අධිගමණයට පත්වන මේ මාර්ගඵල සාක්ෂාත් කරන විට වේදනාව සහිත සකල සංස්කාරයන්ගේම නිරෝධයක් අත්දකින අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාවට පස්සුනාට පස්සේ ඒ අවස්ථාවේදී වේදනා නිරෝධයක් සිදු වෙනවා. ඒක විස්තර කරන්න ඉතින් ගොඩාක් කල් යනවා. ඒ කියන්නේ සෝවාන් වෙනකොට වේදනා නිරෝධය මෙහෙමයි, සකදාගාමී වෙනකොට මෙහෙමයි, අනාගාමී වෙනකොට මෙහෙමයි, රහත් වෙනකොට මෙහෙමයි කියලා විස්තර කරනවා. පහළ මාර්ගඵලවලදී ඒ වේදනා නිරෝධයේ ලෙසින් සිදුවුණත් සැබෑ වේදනා නිරෝධයේ සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ වේදනාව පිළිබඳ ඡන්දයක් හෝ රාගයක් තිබේ නම් මේ සියලුම ඇලීමේ සහ කැමැත්තේ ඇති සියුම් අනුසේ වශයෙන් පවත්නා තණ්හාව සම්පූර්ණයෙන්ම සේවී යන අවස්ථාවේදී පමණයි වේදනා නිරෝධය සිදුවන්නේ. නැත්නම් වේදනා නිරෝධයේ තිබුණට වේදනාව කෙරෙහි බැඳීමක් පවතිනවා. තේරුණාද? ඒක නිසා වේදනාවේ තියෙන අනුසය తত্ত্বය දුක්ඛ වේදනාව කෙරෙහි ඇතිවෙනවා පටිඝානුසය. සුඛ වේදනාව කෙරෙහි ඇතිවෙනවා රාගානුසය. අදුක්ඛම සුඛ වේදනාව තුළින් මතුවෙනවා මොන අනුසයද? අවිජ්ජානුසය. එතකොට මේ අනුසය ධර්මයන් සම්පූර්ණයෙන් ගිලිහි යන ආකාරයකට නාම රූප නිරෝධයක් දකිනවා නම් ප්‍රායෝගික වශයෙන් මේ වේදනා නිරෝධය අත්දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා තියෙන සෝවත භික්ඛවේ මොකද්ද? සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය.
දුක්ඛාය වේදනාය පටිඝානුසයං අපටි විනෝදෙත්වා අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමෝහනිත්වා විජ්ජම් අවිජ්ජම් පහය විජ්ජම් අනුපාදිත්වා දිත්තේ ධම්මේ දුක්ඛසන්තකරෝ භවිෂ්‍යති දී නේතණ්ඨානම් විජ්ජති. මොකක්ද දන්නද ඒක තේරුම? මේ යම් කිසි භික්ෂුවක් සෝවත භික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං අපහාය සුඛ වේදනාව පිළිබඳව තියෙන මේ රාගානුසය සම්පූර්ණයෙන් පහ කරන්නේ නැතුව අයින් කරන්නේ නැතිව දුක්ඛාය වේදනාය පටිඝානුසයං අපට විනෝදෙත්වා දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන පටිඝ අනුසය සම්පූර්ණයෙන් ඉවත් කරගන්නේ නැතුව අදුක්ඛම සුඛාය වේදනාය මධ්‍යහත් වේදනාව කෙරෙහි පවත්නා බරපතලම අංශේ ඉවත් කරන්නටම බැරි අංශේ අර රාගානුසය පටිඝානුසය වගේ උපේක්ඛා වේදනාව කෙරෙහි පවතින අංශේ අවිජ්ජාංශය ඒක අසමෝහනිත්වා සම්පූර්ණයෙන් ගලවා උදුරා දමන්නේ නැතුව හරිද? අවිජ්ජම් පහය අවිජ්ජාව පැත්තකට අයින් කරන්නේ නැතුව විජ්ජං අනුපාදෙත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව දිත්තේව ධම්මේ මේ ජීවිතයේදීම දුක්ඛසන්තකරෝ භවිෂ්‍යති තී දුක කෙලවර කරයි කියන එක නේතං ඨානං විජ්ජති කිසිදාක සිදු නොවන දෙයක්. එහෙමනම් අර මා කියපෝ වේදනා නිරෝධය සම්පූර්ණ වශයෙන් අත්දැකීමට පහළ හරි වේදනා නිරෝධයක් අත්දකින්නට නම් අප විසින් අන්න ඔය කියපු අංශය ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන ආකාරයට කටයුතු කරන්නට වෙනවා. තේරුණාද? ඒක දීර්ඝ විස්තරය ප්‍රායෝගික වශයෙන් මට පැය 5-6ක විස්තර වල කරන්නට පුළුවන්. මට දැන් මැලිකමක් ඇති වෙනවා මෙහෙට ප්‍රායෝගික ධර්ම කියන්න අවංකවම කිව්වේ. මේ මැලි භාවයක් ඇති වෙනවා. කොහොමනත් අපි මේ වේදනා නිරෝධය සාමාන්‍යයෙන් අත්දකින්නට පුළුවන් ආකාරය විස්තර කරන්න. අර දීර්ඝයට බහින්න. වේදනා නිරෝධය සාමාන්‍යයෙන් එදිනෙදා මොකද යෝගාචර ජීවිතයේදී අත්දකින්නට පුළුවන් ආකාරය. මෙහිදී අපි විශේෂයෙන්ම වේදනාවේ යථා ස්වરૂපය ගැන කලින් අවබෝධයක් ඇති කරගෙන තිබෙන්නට ඕන. වේදනානුපස්සනාව වඩලා තියෙන්නට ඕන. තේරෙනවද? අනිත් අනුපස්සනාවන් වලට අමතරව මේ වේදනා නිරෝධය සාමාන්‍ය යෝගාවචරයකට අත්දකින්නට අවශ්‍ය නම් වේදනාව පිළිබඳ කරුණු තුනක් ඔහු විසින් ළඟා කරගත යුතු වෙනවා. ලං කරගත යුතු වෙනවා. මේ වේදනාව මම විඳිනවා කියන හැඟීමක් සෑම මේ අස්මිමානයේ නැති නොකඩ සෑම කෙනෙක් ළඟම තිබෙනවා. මම වේදනාවක් විඳිනවා, දුක් වේදිනවා, සැප විඳිනවා, අදුක් විඳිනවා. ඒ මම විඳිනවා කියන හැඟීම අයින් කර ගන්නට. මොකද වේදනාව මම අර උදෙක් කිව්වේ වින්දනයක් ඇති කර දෙන චෛතසිකයක් ඇති වී නැති වී යාම පමණයි. විඳින පුද්ගලයෙක් නැහැ. වේදනාවක් තියෙනවා විඳින පුද්ගලයෙක් නැහැ. මේක අවබෝධ කරගන්න. සාමාන්‍ය දුක් වේදනාවක් ගැන කතා කරලා අපිට ශාරීරික දුක් වේදනාව දැනෙන තැන බලලා මෙන්න ශරීරයේ දුක් වේදනාව කියලා මෙනෙහි කරනවා. ඒ ඊළඟට බලනවා ඒ දුක් වේදනාව දැනෙන ශරීර කොටස දෙක මෙන්න දුක් වේදනාව දැනෙන ශරීර කොටස රූප කොටස. නැවත වේදනාව දෙස බලනවා නැවත රූප කොටස දෙස බලනවා. මේ දෙක ඉතා පැහැදිලිව හරියට පෙන්වන්නට පසු මේ රූප කොටසත් මේ වේදනා කොටසත් හැර මේ වේදනාව අත්දකින කවර හෝ සත්‍යයක් මේ වේදනාව දැනෙන ශරීර කොටස තුල සිටිනවාද කියලා හොද්දට විපරම් කරලා බලනවා. විමසුම් ඇසකින්. එතකොට පැහැදිලිවම පෙනී යනවා මේ කය තිබෙනවා වේදනාව තිබෙනවා. නමුත් වේදනාව විඳින පුද්ගලයෙක් නැහැ කියේ. ඒක නිසා මේ වේදනාව විඳිනවා පුද්ගලයෙක් සිටිනවා කියන හැඟීම අයින් කර ගන්නට ඕන. වේදනා නිරෝධයක් తాවකාලික වශයෙන් හරි අත්දකින්නට කැමති වෙනවනේ. දෙවන කාරණාව දුක් වේදනාවක් ඇති වෙනකොට අපි ඒකට ගැටෙනවා. සුඛ වේදනාවක් ඇති වෙනකොට අපි ඒකට ඇලෙනවා. අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනකොට සමහර විට අපි මුලා වෙනවා, සමහර විට ඇලෙනවා. මෙන්න මේ ඇලීම් ගැටීම් දෙක අයින් කර ගන්නට ඕන වේදනාව කෙරෙහි. දුක් වේදනාවක් ඇති වෙනවා, මේ වේදනාව කෙරෙහි ගැටීම, සුඛ වේදනාවක් ඇති වෙනවා, මේ කෙරෙහි ඇලීම, අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙන විට
ඒකරි ඇතිවන ඇලීම හෝ මුලාව අයින් කර ගන්නට. ඒ දෙවන කොන්දේසිය වේදනා නිරෝධයක් අත්දකින්නට අවශ්‍යයි. තුන්වෙනි කොන්දේසියකුත් සම්පූර්ණ කර ගන්නට වෙනවා. මේ ධර්ම අත්දකින්නට. මොකද්ද? සුඛ වේදනාව විදීමේ ආශාවක් තියෙනවා. දිගින් දිගට පවත්වාගෙන යන මේ ආශාව. ඒව අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් ධර්ම නෙවෙයි. ඒ වුණත් එවැනි ආශාවක් මිනිසුන්ගේ සිත් තුළ තියෙනවා. ඒ ආශාව අයින් කරන්න. දුක් වේදනාව නැති කර ගැනීමේ ආශාවක් තියෙනවා. තේරුණාද? ඒ දුක් වේදනාව නැති කර ගැනීමේ ආශාව ඇතිවන්නේ සුඛ වේදනාව විඳීමට තියෙන ආශාව නිසා. තේරුණාද? ඒක නිසා ඒ ඇඟීමත් අයින් කර ගන්නට ඕනේ. එතකොට මම වේදනාව විඳිනවා කියන හැඟීම අයින් කරනවා. ඊළඟට මේ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවන් ආකාරයෙන් අවබෝධ කර ගන්නට මේව අවශ්‍ය වෙන නිසා සුඛ වේදනාව කෙරෙහි ඇලීම හෝ දුක් වේදනාව කෙරෙහි ගැටීම අයින් කරනවා. මම වේදනාවක් විඳිනවා කියන හැඟීමත් අයින් කර ගන්නවා. ඒ වගේම සුඛ වේදනාව තවදුරටත් අත්දැකීමේ ආශාවත් දුක් වේදනාව නැති කර ගැනීමේ ආශාවත් අයින් කර ගන්නවා. මොකද වේදනාව ස්කන්ධ ධර්මයක්. අපේ රූපස්කන්ධ වගේම මේ පංචස්කන්ධ ඒක කොටසක් ඒක පවතිනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒක අපිට වළක්වන්නට පුළුවන් ධර්ම නෙවෙයි. මේවා ඒ යථා ධම්මික ඔකට කියන්නේ තතතහ ධර්මයක් කියලා තියෙනවා. වේදනාවේ තතතහවේ ස්වરૂපේ ඒකයි. ඒ ස්වરૂපේ ස්වභාවයටම බාර කරන්නට අපි දැනගන්න. ඒ කියන්නේ තතතහවේටම පරිවර්ත දෙන්නට ඕනේ. තතතහ කියන්නේ ස්වභාවයක් වාගේ අදහසක්. මේ පංචස්කන්ධයේ ස්වરૂපේ මේකයි. වේදනාවක් ඇති වෙනවා, සංඥාවක් ඇති වෙනවා, සංගෝවා ග්‍රහණය කරන්න නැතු ඒ ඇති වෙන ධර්ම ස්වාභාවික ධර්ම ස්වාභාවික වශයෙන්ම තියෙන්නට අරින්න ඕනේ. ඔය කොන්දේසි තුන හරියට ක්‍රියාත්මක වුණොත් ඔය තතතාවය පිහිටනවා. මෙන්න මේ තතතාවයේ පිහිටලා වේදනාව දෙස වරක් බලනවා. මෙන්න අපි උදාහරණයක් ගමු. සුඛ වේදනාවක් වුණත් කමක් නැහැ. දුක්ඛ වේදනාවක් වුණත් කමක් නැහැ. අදුක්ඛම සුඛ වේදනාවක් වුණත් කමක් නැහැ. උදාහරණයක් අපි ගමු. දුක් වේදනාව ඊතා ප්‍රබල දුක් වේදනාව භාවනා කරන විට ජනිත වුණා. මේ වේදනාව දෙස අර කලින් කීවාසේ වේදනාව දෙසත් කය දෙසත් බලලා නාමයේ සහ රූපේ වෙන් කරනවා. මෙන්න වේදනාව දැනෙන ශරීර කොටස, මෙන්න රූපේ, මෙන්න නාමය, නාම රූප දෙකක්. මෙතන එකක් නෙවෙයි කියලා නාමයෙන් රූපේ වෙන් කරනවා. මේ දෙක එකට බැඳලා තියෙන කොටයි වේදනාවේ තීව්‍ර භාවය හොඳට ප්‍රකට වෙන්නේ. හොඳට එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. මේ දෙක වෙන් කළාට පස්සේ ওই දරුණු වේදනා විඳ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒක රසයක්. රසයක් කියන්නේ දුක් වේදනාවේ යථා තත්ත්වය අවබෝධ කරගන්නට යන්නේ තව තවත් දුක් වේදනා වැඩි වැඩියෙන් ජනිත වීම හොඳයි. මොකද වේදනා නිරෝධයක් අත්දකින්න යන්නේ අපේ අපේක්ෂාව. තේරුණා? ඒක නිසා වේදනාව නැති වුණ නිරෝධය දකින්න බෑනේ. වේදනාව අපට සත්‍ය පෙන්눔 කරන්නට එන කල්යාණ මිත්‍රයෙක්. එකාතකින් මේ මහා සංස්කාර ගන්ධය, මේ මහා පංචස්කන්ධයේ මහා දුකක් කියලා කියන මිත්‍රයෙක් වේදනාව, දුක් වේදනාව. අපි සංසාර මහා දුකකට පත් කරනවා නේද? මේ දුකින් ගලවන්නට ඕනේ, ගැලවෙන්නට ඕනේ, මුච්චිත කම්මිතාවනි ඥාන උපදවා දෙන කල්යාණ මිත්‍රයෙක් දුක් වේදනාව. තේරෙනවද? අපිට මේ සංසාරයේ කෙරෙහි කලකිරීම ඇති කරන නිබ්බිදාව පහල කර දෙන ඊටාම හිතවත් මිත්‍රයෙක් දුක් වේදනාව. ඒක නිසා මේ මිත්‍යාවෙන් හතුරෙක් ලෙසින් බලන්නට යන්න හොඳයි. ඒක නිසා ඒක නැති කර ගන්නට යන්නේ සතතහවෙන්ම දකින්න. නාමයේ සහ රූපේ වෙන් කරනවා. වෙන් කළාට පස්සේ අර තීව්‍ර වේදනාව පව කිසිම සිතේ ගැටීමක් නැතුව විමසන්නට පුළුවන් ප්‍රඥාවෙන් සමාධිමත් සිටින්. ඊට පසුව මේ ප්‍රායෝගික වශයෙන් සාමාන්‍ය වේදනා නිරෝධයක් අත්දකින ආකාරය අපි මේ ප්‍රකාශ කරන්නේ. වේදනාව දැස බලන ඊට පසුව මේක දුක් වේදනාවයි අපි මේ උදාහරණයක් ගත්තේ දුකක් කියලා අපේ හිතේ කියන සංඥාව. මේක දුක් වේදනාවක්, මේක දුක් වේදනාවක් කියලා. මෙන්න මේ සංඥාව දෙසට අවධානය යොමු කරන්නට ඕනේ. මෙන්න කය කියලා කය දෙස බලනවා, මෙන්න වේදනාව කියලා වේදනාව දෙස බලනවා, දෙක වෙන් කරනවා. මේ කය කියලා සිතේ තියෙන සංඥාවක්. මේ දුක් වේදනාව කියන තව සංඥාවක් හිතේ තියෙනවා. මෙන්න කය කියන සංඥාව. මෙන්න දුක් වේදනාව, මෙන්න දුකක් කියන සංඥාව. මේ සංඥාව විසින් දුක් වේදනාව තව තවත් උග්‍ර කරනවා.
මේ මහා දුකක් අපි විඳින්නේ කියා තව තවත් සංඥා දාන්න දුක් වේදනාව තව තවත් වැඩි වෙනවා. ඒක නිසා මේ සංඥාවත් අයින් කළොත් මහා බරපතල දුක් වේදනා ඇති වෙන අවස්ථාවලදී අපි සංඥා ඉවත් කළාට පස්සේ ඒ දුක් වේදනාව ඒ තියෙන මේ බරපතල ස්වરૂපේ ඒකට මට වචනයක් වෙන්නේ ඒ තත්ත්වයේ 50ක් විතර අඩු වෙනවා එකපාරට. ඒක නිසා ඔන්න වේදනාව මෙන්න ඒක දැනන්නේ කය මෙන්න සංඥාව කියලා ඒ තුන දෙස බලන්න. මේ දෙන දෙස හරියට අවබෝධ වෙලා හරියට හදවතට හිතට පේලා මේ තුන වේදනාවත් කයත් සංඥාවත් හරියට අයින් කළොත් මෙහිදී අපේ කය සම්පූර්ණයෙන් සිතට නොපිනියනවා. හැබැයි මේ සමාධිය දිනු වෙලා තියෙනවනේ ප්‍රඥාව දිනු වෙලා තියෙන්නේ නැති කෙනෙකුට පේන්නේ. එහෙම නුව්වා ඊට පස්සේ තව ටිකක් එහාට පියවරක් තබන්නට ඕන. අර වේදනාවයි සංඥාවයි වෙන් කළාට පස්සේ මේ වේදනාව දැනෙන ගතියක් තියෙනවා විඥානය. වේදනා ස්කන්ධය දැනෙනකොට වේදනාවක් දැනෙනකොට වේදනා ස්කන්ධයත් එහි තියෙනවා සංඥා ස්කන්ධයත් තියෙනවා සංස්කාර ස්කන්ධයත් තියෙනවා විඥාන ස්කන්ධයත් තියෙනවා. මේ වේදනාව දැනෙන රූප ස්කන්ධයත් තියෙනවා. අපි මේ පංචස්කන්ධය මෙහෙම එකට අතේ ඇඟිලි පහ එකට තිබ්බහම හරි තදයි. ඇඟිලි පහ වෙන් කළාට පස්සේ ඕකෙන් එච්චර ශක්තියක් නැහැ. මේ ශක්තිය අඩු කරන්නටයි මේ පංචස්කන්ධය වෙන් කරන්නට හදන වේදනාව දකින්න අවස්ථාවේදී. මෙන්න දුක් වේදනාව මෙන්න වේදනාව කියන සංඥාව මෙන්න ඒ පිළිබඳ ඇති වෙන දැනීම මෙන්න කය. මේ දෙක හතර මේ කරුණු හතර හරියටම අවබෝධ කරගෙන හරියටම හදවතින් පෙළලා මේ ධර්ම හතර පැත්තකට ඈත් කළාට පස්සේ සියලුම වේදනාවල් කඩාගෙන වැටෙනවා. මුළු ලෝකෙම කලුවරකටපත් වුණා වගේ අපේ සිත අහසේ පාවෙන්න පටන් මේ කතාව මේ තායිලන්ත මහා බෝවා ආචාර්ය ඥාන සම්පන්න මහා බෝවා ඥාන සම්පන්නෝ කියලා කර්මස්ථානාචාර්යවරු කියපු පොතක තිබුණා. මේක ඒ හාමුදුරුවෝ කියපු නිසා නෙමෙයි මම මේ කිව්වේ. ඒ පොතේ තිබුණා මේක තමයි නිරෝධ සමාපත්තිය කියලා. ඒ හාමුදුරුවෝ කියලා කියනවා. ඕක විත්පේ තත්ත්වය කියලා. කවුරු මොනවා කිව්වත් ඕනෑම තීරණයක් ඕනෑම කෙනෙකුට ගන්නට පුළුවන් මගේ අදහස් මට නිර්භය ප්‍රකාශ කරන්න පුළුවන් කවුරු කිව්වත් මේක තමයි නිරෝධ සමාපත්තිය කියලා ස්ථාවර වශයෙන්ම ඒ හාමුදුරුවෝ මහා බෝවා ඥාන සම්පන්න හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. The straight from the heart කියන පොතේ හෝ the things as they are කියන පොතේ හෝ කතාවක් තියෙනවා. මෙහිදී අපට මේ වේදනා නිරෝධයක් අත්දකින්නට පුළුවන් මුළු ලෝකයේම තියෙන රූපස්කන්ධේ නොපෙනී යන විශේෂයෙන්ම අරූපාවචර වැනි තත්ත්වයකට සිතපත් වන ඊතා ගැඹුරු සමාධි මට්ටමක් උත්සත කර ගන්නට පුළුවන් මේ වේදනා මේ සංඥා නිරුද්ධ කිරීම. මෙන්න මේ සංඥා වේදනා වෙන් කර කටයුතු කිරීම තුළින් තමයි මා අර ප්‍රකාශ නොකළ සංඥා වේදිත නිරෝධයට සිතපත් කර ගන්නට පුළුවන් වන්නේ. ඒක අපි හිතමුකෝ 10 වෙනි ශ්‍රේණිය කියලා. මේක මේ පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය වගේ වැඩක්. හරිද? සංඥා වේදනා වෙන්ක. මෙන්න මේදී අපට මේ වේදනා නිරෝධයේ తాවකාලික වශයෙන් අත්දකින්නට පුළුවන්. ඒ తాවකාලික වේදනා නිරෝධයේ අත්දකින්නට ඒ සෝය අත්දකින්නට නම් අපි සමත වශයෙන් හා විපස්සනා වශයෙන් භාවනාව දියුණු කරලා තියෙන්නට ඕනේ. සමාධි ප්‍රඥාව දියුණු කරන් තියෙන්නට ඕනේ. එම නිසා අර කලින් කියපු රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය ආදී අකුසල අනුසය ධර්මයන් ප්‍රහීන වන ආකාරයට වේදනාව අනුපස්සනාව වශයෙන් වඩලා තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ කරන ආකාර ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මහත්වෝ අභිධර්ම පිටකේ නෑ. මේ අභිධර්ම මහත්තයා කිව්වේ. මොළු අභිධර්ම පිටකයෙන් පෙරුවා. ඒ වගේ වටිනා උපදේශයන් නිවන්ට යන අතහිත දෙන උපදේශයක් ගන්නට නෑ. ඒක මට කියන්නත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා දුක් වේදනාවක් ගැන. uppannāko me āya dukkha vedana sāciko paticca appaticca kim paticca imma mīve kāyam paticca ayampiko kāyo anicco sankato paticca samuppanno aniccaṃ kopanna sankatam paticca samuppannam kāyam kuto nicca paticca aniccaṃ sankatam paticca samuppannam kāyam paticca uppajjati ve uppanna vedana kuto nicca bhavishyati. So kāyeca dukkāyeca vedanaය අනිච්ඡානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති වයානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති. මේක විස්තර කරලා ඉන් පස්සේ කියලා මම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළා.
උපන්නාකෝ මෙයන් දුක්ඛ වේදනා අපි මේ උදාහරණ දෙක කියන්නේ දුක්ඛ වේදනාව පිළිබඳ සුඛේ උපේක්ෂාව ගැන පස්සේ කියන්නේ මේ මට අනේ දුක්ඛ වේදනාවක් ඉපදුනා උපන්නාකෝ මෙයන් දුක්ඛ වේදනා සහචකෝ පටිච්චේ නෝ අපටිච්ච මේක යම්කිසි හේතුවක් නිසා හටගත්තු දෙයක් නෝ අපටිච්ච ප්‍රත්‍යක් නැතුව හටගත්තු මේ ආකස්මිකව පහළ වෙච්ච දෙයක් නෙවෙයි එහෙම කිම් පටිච්ච කොමක් ප්‍රත්‍ය කරගෙන අයමීව කායම් පටිච්ච මේ කයම ප්‍රත්‍ය කරගෙන ආවේ පස්සේ නිවේතන ගන්ත වශයෙන් කතා කරන්නේ කය දුවත් හරියට අයම්පිකෝ කායෝ අනිච්ච සංකතෝ පටිච්ච සමුප්පන්නෝ ඒක ඉතින් විස්තර කරනවා බෑ ගන්න කියන්නේ මේ කය අනිත්‍යයි සංකතයි හේතුන්ගෙන් හටගත් පටිච්ච සමුප්පන්න ධර්මයක් ඊළඟට කියන අනිච්ඡං කෝපන සංකතං පටිච්ච සමුප්පන්නං කායං පටිච්ච උප්පන්නා වේදනා මේ අනිත්‍යෝ සංකතෝ පටිච්ච සම්පන්නෝ කායේ නිසා උපන් වේදනාව කුතෝ නිච්චා භවිෂති කෙසේනම් නිට්ටය වෙනවා කොච්චර රසවත්ද කියලා කුතෝ නිච්චා භවිෂති කොහොමද ඒක නිට්ටය වෙන්නේ සෝ එම නිසා ඌ කායේච්ඡ දුක්ඛාය වේදනායච්ඡ කයි දුක්ඛ වේදනාව කෙරෙහි කියන දෙකෙහිම අනිච්ඡානුපස්සී විහෙරති අනිච්ඡානුපස්සනාව වඩා වාසය කළ යුතුයි විහරණය කරනවා වයානුපස්සී විහෙරති බය වෙමින් සේවමින් වේදනාව කය නැති යන ආකාරය දක්මින් වාසය කරනවා වයානුපස්සී විරාගානුපස්සී විහෙරති විරාගේ ජනිත වන ආකාරයෙන් ඒක දෙස බලනවා අපි විරාගානුපස්සනාව ගැන දේශනා කරන්නේ නේද හරි විරාගානුපස්සනාව ගැන ඒ කරුණ මෙතෙන්ට සම්බන්ධ කරගන්නට ඕනේ මේ විශේෂයෙන්ම දුක් වේදනාව මහා විශාල දුකක් නිසා යම්කෝ වික්ඛවේ දුක්ඛං තම් පජහත යමක් දුක නම් මහණෙනි ඒක අතහැරපල්ලා යමක් දුක නම් මොකටද අල්ලන්නේ අපිට දුකක් ගෙන දෙන දෙයක් මොකටද අපි අල්ලන්නේ යමක් දුකක් ගෙන දෙනවා නම් ඒක අත්හරින්න දුක් වේදනාව ඒකාන්තයෙන් දුකම සුඛ වේදනාවත් මහා දුකක් සුඛ වේදනාව ඇති කර ගැනීමට මහා අර කරයිතු වැඩ කොටසක් තියෙනවනේ ඒ සියල්ලම දුක. සුඛ වේදනාව ආස්වාද කිරීම නිසා දුක් සමුදයන වෙන්නේ. ඒ නිසා සංසාර දුක්ඛේ නැතිවන්නේ. උපන් සුඛ වේදනාවක් වහාම නැති වෙනවනේ. මේවා පිළිබඳව අපි විස්තර කතා කළා විරාගානුපස්සනාව විස්තර කරනකොට ඒක නිසා විරාගානුපස්සී විහෙරති මේ කයද කායේච සුඛායච වේදනාය. කයෙහි සුඛ වේදනාව පිළි විරාගය ඇතිවීම ඇති වෙන ආකාරයෙන් කලකිරීම ඇති වෙන ආකාරයෙන් විහරණය කරනවා ඒ විරාගානුපස්සනාව වඩනවා පටිනිස්සග්ගානුපස්සී විහෙරති අත්හැරමින් විහාසය කරනවා පටිනිස්සග්ගානුපස්සනාව වඩනවා අපි සත්‍යානුපස්සනාව කියනකොට පටිනිස්සග්ගානුපස්සනාව විස්තර කළා මේක අත්හරිනවා කයක් අත්හරිනවා වේදනාවක් අත්හරිනවා මොකද මම නෙවෙයි මගේ නෙවෙයි හේතුන් අනුව ඇති වෙනවා ඔහේ ඇති වුණාමයි නැති වුණාමයි මට මොකෝ ඒකේ පාඩුව වෙයිද මේ අය භාවනා කළත් කොහොමද නොකළත් මොකෝ කියලා මම දැන් පැත්තකට වෙලා ඉන්නේ ඉස්සර ඇවිල්ලා නිදාගෙන ඉන්න අය අවදි කරනවා ගෑනු අයට අරුලවත් මෑණියෝ අවදි කරනවා මේ කතා කරන අයට කතා කරන ටිකක් තදින් කතා කරනවා හරිද මේක පටිනිස්සක් ඒකලාට පස්සේ අතහැරියට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෑ මේ කයයි දුක් වේදනාවයි දෙකම පටිනිස්සග්ගානුපස්සී විහෙරති පටිනිස්සක් වේ කරමින් අත්හැරමින් වාසය කරනවා ඊළඟට නිරෝධානුපස්සී විහෙරති තාමත්ම වැදගත් කෑම කයේ දුක් වේදනාවේ නිරෝධය දැක දැක වාසය කරනවා හරිද මේ උපන්නාකෝ මෙයන් දුක්ඛ වේදනා දුකක් ඇති වුණාට පස්සෙ අපවිෂණ යෝගාවචරයේ විසින් පිළිපැදිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී මුඛ පාඨයන්ට අනුකූලව හරිද සෝ කායේච දුක්ඛායච වේදනාය ඔහු මේ කයේ දුක් වේදනාවේ අනිච්ඡානුපස්සිනෝ විහෙරතෝ වයානුපස්සනෝ විහෙරතෝ විරාගානුපස්සනෝ නිරෝධානුපස්සනෝ පටිනිස්සග්ගානුපස්සනෝ විහෙරතෝ මේ අනිච්ඡානුපස්සනාවේ වඩමින් වාසය කරන විට වයානුපස්සනා වඩමින් වාසය කරන විට විරාගානු නිරෝධානු පටිනිස්සග්ගානු කියන අනුපස්සනාවන් වඩමින් වාසය කරන විට සෝ යෝ දුක්ඛාය වේදනා පටිඝානුසයෝ මේ දුක්ඛ වේදනාව පිටිබඳ යම්කිසි පටිඝානුසයක් තිබේ නම් සෝ පටියති අන්නේ පටිඝානුසය නැති වී යනවා
දුක්ඛ වේදනාවේ පටිඝානුසය සෝ පහියති. දුක්ඛ වේදනාව පිළිබඳ පටිඝානුසයක් ඇති වෙනා නම් ඒක නැති වී යනවා. එනිසම බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ වේදනා නිරෝධය පිළිබඳ අපේ කිසිේ පිළිපැදිය යුතු දාක කියන එකයි මේ අපි කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුකූල අනුශාසනාවලට අනුකූලව සුඛ වේදනාවක් ඇති වුණාට පස්සේ මේක පටිච්ච නොඅපටිච්ච හේතුන්ගෙන් හටගත් දෙයක් හේතුන්ගෙන් හට නිකන් ආකස්මිකව පහළ වූ දෙයක් නෙවෙයි. කිම් පටිච්ච කුමක් නිසාද කුමක් ප්‍රත්‍ය කොටගෙනද මේ සුඛ වේදනාව ඇති වුනේ. ඊකනේ වේදනානුපස්සනාව වඩනකොට සතර සතිපට්ඨාන වැනි සූත්‍රවල තියන්නේ සමුදය ධම්මානුපස්සීව වේදනාසු විහෙති වය ධම්මානුපස්සීව වේදනාසු විහෙති. සමුදයක් දකින්නට ඕන වයක් දකින්නට ඕන නේද? එතකොට මෙතන කියන්නේ මේ සමුදය දැකීම තමයි. සුඛ වේදනාවේ සමුදය දකින්න. ඒ සමුදය දකින්නකොට මේ කයත් ඒ සමුදය එක. මොකද පොට්ටබ්බ රූපේ තියෙන්නේ කය වැදෙන්න ඕනනේ නේද? එතකොට ඒ කයත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ කය ඇසුරු කරගෙන යම් කිසි සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක් ඇති වෙන ඒක අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්න. මා උදේ කිව්වා නේද වේදනාව තැන රූප කලාප ලක්ෂයක් තියෙනවා නම් ඒ ලක්ෂ්‍ය එල්ලි වේදනා ලක්ෂයක් තියෙන්නේ එක එක රූප කලාපයක් බිඳිනකොට ඒකේ එල්ලි පවතින වේදනාව බිඳෙන්න ඕන කියලා. ඒක තමයි මේකින් වෙන්නේ. තේරුණාද? එතකොට ඒ සුඛ වේදනාව කය එල්ලි පැවතුන කය මේ කය අනිත්‍ය නා සංකත නම් පටිච්චසමුප්පන්න මේ කය ඇසුරු කරගෙන පවතින වේදනාව සුඛ වේදනාව පුතෝ නිච්චා භවිෂ්‍යති කෙසේනම් සුඛ නිත්‍ය වශයෙන් පවතීද. එම නිසා සෝ කායේච සුඛාය වේදනාය මේ කයේ සුඛ වේදනාව පිළිබඳව අනිච්චානුපස්සී විහෙරති වයානුපස්සී විහෙරති විරාගාන නිරෝධාන පටිනිස්සග්ගානුපස්සී විහෙරති කෙටි කරලාම කියනවා. අනිත්‍ය වශයෙන් විරාගය ඇති වෙන ආසයෙන් වය දකින ආකාරයෙන් නිරෝධය දකින ආකාරයෙන් පටිනිස්සග්ගානුපස්සනාව වැඩෙන ආකාරයෙන් වාසය කරන. එහෙම වාසය කරනකොට සෝ සුඛාය වේදනාය රාගානුසයෝ සුඛ වේදනාව පිළිබඳ යම් රාගානුසයක් තිබේන සෝ පහියති. ඒක නිවිය. තේරුණා? අදුක්කම සුඛ වේදනාවත් එහෙමයි. ඒ අදුක්කම සුඛ වේදනාවත් අර කියපු අනුපස්සනා හත වැඩෙන ආකාරයෙන් යම් කිසි කෙනෙක් හරියට මනසකාරයේ මෙහෙවමින් භාවනාවට නැගුණා. ඒ භාවනා කිරීම තුලින් අවිජ්ජානුසය අදුක්කම සුඛාය වේදනාව පිළිබඳ පේන අවිජ්ජානුසය සෝ පහියති අන්නේ අවිජ්ජානුසය පහාණය වෙනවා. ඒ සඳහා කටයුතු කරන්න ඕන නිකම් පොත් කියවලා මේ අවිජ්ජානුසය ගණනලා කරන්න පුළුවන් නම් හරිම ලේදී පොත් ටික කරන් කියනවා. පටිඝානුසයට උනේ වගේම රාගානුසය ඉවත් කරන්න පුළුවන් නම් පොත්පත්වල දැනුම් වලින් හරිම ලේසි. කිසි දෙයක් නෑ පොත් කාලයකට ගියා ආම්රුගෙනකින් ආගත්තා කියුවා ඉගෙන ගත්තා. එහෙම බෑ ප්‍රායෝගික වශයෙන් මේවා අත්දකින්නට ඕනේ. මෙන්න මේ සුඛ වේදනාව කෙරේ තියෙන රාගානුසය දුක්ඛය කෙරේ තියෙන පටිඝානුසය අදුක්ඛම සුඛ වේදනාව කෙරේ තියෙන අවිජ්ජානුසයත් අත්හරින්නේ නැතුව වේදනා නිරෝධයක් අත්දකින්නට බෑ. වේදනා නිරෝධය අත්දකින්නේ නැතුව දුක්ඛ කෙලවර කරන්නට බෑ. තේරුණා? ඒක නිසා මේ පින්වත් අය මේ වේදනා නිරෝධය අත්දකින්නට අවශ්‍ය නම් අර මා කලින් කියපු විදිහට తాවකාලික වශයෙන් වේදනාව අත්දකින්නට ඕන කැමති නම් මේ කියපු ආකාරයෙන් වේදනාව අනුපස්සනා 6කට අනුපස්සනා 6ක් වැඩින ආකාරයෙන් වඩලා තියෙන්නට ඕන. අනිච්චානුපස්සනා කියනකොටම දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනාත් එතනම තියෙනවා. හරිද? වයානුපස්සනාව ගැන අපි කතා කරන්නේ උදේ කිව්වේ කයානුපස්සන. කය මාපන්න කයන. මෙතන කතා කරන බුදුරජාණන් වහන්සේ වයානුපස්සන. වැයවීම කියලා. අපි උදේ කතා කරේ ශ්‍රේයවීම ගැන. වයානුපස්සනාව ගැන අනිත් දවසට කියන්න කලින්. හිතුණොත් මට. ඊළඟට විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා වැඩෙන ආකාරයෙන් මේ වේදනාව හරියට විමසමින් සා භාවනා කළොත් මේ වේදනා නිරෝධය අත්දකින්නට පුළුවන්. ඒ වේදනා නිරෝධය අත්දැකීම තුළින් අමා මහ නිවනින් සැනසෙන්නට පුළුවන්. මේ සෑම දිනාටම ඒ සැනසීම වහවහාම උදා කර ගැනීමේ ශක්තිය වාසනාව මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ තුළින් ඒකාන්ත වශයෙන්ම අත් වේවා. හැම දිනාටම නිවන් සුවම ලැබේවා කියලා කියමින් අපි මේ දේශනාව නිම කරන්නේ. දැන් හරියටම පැයයි 3:00මාරයි.